Miranga අපි පටන් ගමුද? Miranga Ovan. අපි පටන් ගමුද? Aku ovan. Right. Okay. Right. අපි ආඥා කරමු. මෞතම දේව පියාණන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ ලෙන්ත කාලය තුල අපට මේ බදාදා දවසේ නැවත මේ සවස් කාලයේදී මෙලෙස එකතු වී ඔබ වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්නට ඔබ වහන්සේ අපට දී තිබෙන ප්‍රස්තාව ගැන. දේවයාණන් වහන්සේ අපි පසුගිය සතියේදී මේ ලෙන්ත කාලය කියන්නේ කුමක්ද කියන දේ ගැන අපි අධ්‍යයනය කළා. අද දවසේදී අපි කුරුසය පිළිබඳව අපි අධ්‍යයනය කරන්නට යනවා. මහත්ම පියාණන් වහන්සේ අපට මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ වචනය තුලින් අපට වඩා ඔබ වහන්සේ ගැන තේරුම් ගන්නට. එදා ඔබ වහන්සේ කල්වරියේ කුරුසය තුල කළ ඒ පූජාවේ ඒ අර්ථය තව තවත් අපට තේරුම් ගන්නට. වහන්සේ කුරුසය තුලින් ගානේ ප්‍රේමයේ අර්ථය අපේ ජීවිත තුල අදාළ කර ගන්නට. මඟ පෙන්වන්න. අද දවසේ අපට මඟ පෙන් වචනය තුල මඟ පෙන්වන්නට යන වහන්සේගේ දාසයවට බාර කරනවා. පියාණනි වහන්සේ උනාලේප කළ මැනව වහන්සේගේ ආත්මෙන් වහන්සේගේ බලය දෙගුණයක් හෝ කෙරේ වගුරුවමි. ඔබ වහන්සේම ඔහු තුලින් මේ සවස අපට කතා කළ මැනව. මෙසේ ආයදමින් මේ මුළු කාලය ඔබ වහන්සේට අපි සම්පූර්ණයෙන් බාර කරනවා. සහභාගී වී සිටින සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අනික් හැම කෙනෙක්ද ඔබ වහන්සේගේ දිව්‍ය අනුග්‍රහයට යටත් කර සිටිනවා. යේසුස් වහන්සේගේම උතුම් නාමය නිසාය. ආමේන්. ආමේන්. හොඳයි. ඔබ හැම කෙනෙක්වම මම නැවත ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමයේ වෙනුවෙන් මෙම බයිබල් අධ්‍යයනයට විශේෂයෙන් මේ ලෙන්ත කාලයේ පැවැත්වෙන මේ බයිබල් අධ්‍යයනයට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දවසේදී අපිට වචනය තුල මඟ පෙන්වන්නට යන්නේ දේවධර්ම විද්‍යාලයේ තුන්වෙනි වසරේ ශිෂ්‍යෙක් වන මිරංග පීරිස් සහෝදරතුමන් තමයි අපට අද දවසේ වචනය තුල මඟ පෙන්වන්නට යන්නේ. ඉතින් අපි ඔය ඉතාම ආදරයෙන් පිළිගන්නවා. දෙවියන් වහන්සේ ඔහු තුලින් මහත් වචනයක් අද දවසේ අපට කතා කරන්නට යන බව අපි විශ්වාස කරමින් අපි උන්වහන්සේගේ දයාවට සෝමය වගේ අපි හැම කෙනෙක්ම අපි උන්වහන්සේගේ ඉල්ලම ස්වාමීන් අපට කතා කරන්නටයි කියලා. මෙසේ ආයතනයේ මේ ඉල්ලමින් මම මිරංගට මෙතන ඉඳලා අධ්‍යයන ඉදිරියට ගෙන යන්නට බාර කර සිටිනවා. ස්තුති හේෂාන් දේවගතිතුමනි. ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේට ඉතාමත් ස්තුතිවන්ත වෙන මෙලන්ත කාලය තුල දේවශනේ බෙදා ගන්නට වත්තක සාකච්ඡා කරන්න උන්වහන්සේ දුන්නව කරුණාව ගැන හේෂාන් පියතුමාටත් ගෞරවනීය සරත් වික්‍රමසිංහ පියතුමාටත් මම ස්තුතිවන්ත වෙන අපට කළා වූ මේ අවස්ථාව හා ආරාධනය පිළිබඳව. ඉතින් හේෂාන් පියතුමා අපට හැඳුන්වූ ආකාරයට අද දවසේදී අපි කුරුසිය කියන තේමාව ඔස්සේ අපි අපගේ භාවනාව යොමු කරන්නට මා කැමතියි. හේෂාන් පාද මට ස්ක්‍රීන් ෂෙයාරින් දෙන්න පුළුවන්ද? Thank you. කිතුණුවන් වන අපිට අපගේ ඇදහිල්ලේ කේන්ද්‍රස්ථානයක් හැටියට එහෙම නැත්නම් අපගේ ඇදහිල්ල රඳා පවත්නා වූ ප්‍රධාන කාරණයක් හැටියට මා දකිනවා එම කුරුසිය. ඒ වගේම අපි වර්තමානයේ ගමන් කරන්නා වූ එම ලෙන්ත කාලය ඉතාමත් සුවිශේෂී ඒ වගේම
අර්ථවත් කාලයක් වෙනවා මෙම තේමාව ඔස්සේ අපිට භාවනා කරන්නටත් ඒ වගේම අපි මේ කාලය තුල මම හිතනවා වැඩියෙන් වෙනදාටත් වඩා වැඩියෙන් මේ කුරුසිය කියන මාතෘකාවත් කුරුසිය දෙසට අපගේ අවධානයත් අපි යොමු කරනවා. අපි කුරුසිය කියන්නේ කුමක්ද? එහෙම නැත්නම් මේ කුරුසිය ඇවිල්ලා මේ කිතුණුවන්ට අයිති දෙයක්ද? ඒකේ විකාශනය කොයි ආකාරයෙන්ද? ඒ වගේම ඒකේ ඔබටත් මටත් තිබෙනා වූ වැදගත්කම පිළිබඳව අපි මේ සන්ධ්‍යාවේදී යම් කිසි අවධානයක් යොමු කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මේකේ ඉතිහාසය දිහා කෙටියෙන් බලනකොට මේක ලතින් භාෂාවේ ක්‍රූස් කියන වචනයෙන් තමයි ගොඩ නැගිලා තිබෙන්නේ. මේ ක්‍රූස් කියන වචනයෙන් කැඩී තිබෙනා වචනයක් තමයි මේ කුරුසිය. ඉතින් මේක අපි දකිනවා බයිබලයේ තුලත් යම් යම් අවස්ථාවලදී මේක සඳහන් වෙනවා. විශේෂයෙන් පරණ ගිවිසුම දිහා ප්‍රථමයෙන් අවධානය අපි යොමු කළොත් හිස ගසා දමන ලද මෘත දේහයක් මේ අනිත්‍යව අධෛර්යයටපත් කරන්නේ. ඒ වගේම තමයි ඒ කාලේ හිටපු මේ පරාජයටපත් කරන ලද්දා වූ මේ සතුරන්ව සමච්චලයට ලක් කරන්න ඒ කාලේ ක්‍රමයක් තිබ්බා. ප්‍රසිද්ධියේ මේ මල සිරුරු එල්ලලා තියෙනවා. ඉතින් ඒක අපිට යම්කිසි සංකේතයක් නැත්නම් අවධානයක් දෙනවා උප්පත්ති 40 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයත් ඒ වගේම තමයි 1 සාමුවෙල් 31 වෙනි පරිච්ඡේදයේ 8 සිට 13 පද අපි කියනකොට අපි දකිනවා මේ විශේෂයෙන් මෙතන සාමුවෙල් පොතේ මේ සාවුල් කොහොමද සතුරන් මරලා එම පවුර පිට එල්ලලා තබන්නේ. ඉතින් මේක උන්ට අවශ්‍ය වුණා තම පරාජිත සතුරාව සමච්චලයට ලක් කරන්නට. ඒ වගේම කල්යාත්ම ටිකෙන් ටික කල්යාත්ම සිවිල් හා යුද්ධමය දඩුවම් වශයෙන් මෙම කුරුසි මරණය යොදා ගන්නු ලැබුවා. මේකෙදි මුල් කාලයේදී මේ කුරුසිය කියනා වූ මේ අපි වර්තමානයේ අපි දකින කුරුසියම නෙවෙයි. නමුත් මුලින් යම්කිසි හරස් කණුවක් තිබ්බා. මේ කණුවට තමයි මේ කණුව මත හරස් ලෑල්ලක් තබලා ඒකෙදි සතුරන්ව ඒ වගේම මේ ඔත්තුකාරයන්ව නින්දාවට අපහාසයට ලක් කරන්න වද දෙන්න ඝාතනයට ලක් කරන්න ආදි කාලයේදී මේක භාවිතා වුණා. අපි මොසෙස්ගේ ව්‍යවස්ථාව දිහා බලනකොට එතුමා කතා කරන්නේ ගල් ගසා මැරීමක් පිළිබඳව. ඒක තමයි මොසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ලැබෙන දඩුවම් ක්‍රමය. නමුත් අපිට මේ යම්කිසි ලෑල්ලක් මත නැත්නම් හරස් ලීයක් මත පුද්ගලයෙක්ව එල්ලා තබලා මරණයට පත් කිරීම කියනා වූ සංකල්පය නිශ්චිත වශයෙන්ම මෙන්න මේ දවසේ ආරම්භ වුණේ මෙම කාලයේදී ආරම්භ වුණේ කියලා සඳහන් කරන්න බැරි වුණත් අපිට පරණ ගිවිසුමේ බොහෝ ස්ථානවල මේ පිළිබඳව කාරණාවන් අපිට දකින්නට පුළුවන්. අපි විලාපගී 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ජෙරමියා සඳහන් කරන එක වචනයක් අත්වලින් එල්ලනු ලැබූ කියන වචනය. අත්වලින් එල්ලනු ලැබූ. එතකොට යම්කිසි මේ වගේ සංකල්පයක් මෙම කාලයේදී තිබුණු බවට අපිට විශ්වාස කරන්නට පුළුවන්. නවගිවිසුම් යුගයට අපි එනකොට මෙහිකේ දඩුවම් දීපු ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි ජුදෙව් නීතියට මේවා ලෙවි පොතේ සඳහන් වෙන 20 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සඳහන් වන ආකාරයට යුදෙව් නීතිය අනුව ගල්ගසා මැරීමේ ක්‍රමය නවගිවිසුම් කාලය තුල ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමයි රෝම නීතියට අනුව කුරුසයේ ඇනගසා මැරීමත් මේ කාලයේදී සිද්ධ වුණා. ඉතිහාසයේ රචකලා වූ මහා ඇලෙක්සැන්ඩර් රජතුමන් සිරියන්වරු දහසක් පමණ කුරුසිපත් කළා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. අත් වශයෙන්ම මෙම කුරුසිපත් කිරීම පර්සියන් වරුන් අතර ඉතාමත් ප්‍රසිද්ධව තිබුණා වූ ක්‍රමයක්. ඒගොල්ලෝ ගොඩාක් මේ කුරුසිය ඇන ගැසීම කියනා වූ දඩුවම් ක්‍රමය පර්සියන් වරු භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි සිරියන් වරු ඒ වගේම ත්‍රාසිවරු කෙලාට්වරු ඒ වගේම ජර්මනි සහ බ්‍රිතාන්‍ය ජාතිකයනුත් මෙම කුරුසි මරණය කියනා වූ ක්‍රමවේදය අනුගමනය කළා.
මේක අපි බයිබලය තුලින් අපි දකිනවා මේ රෝම නීතිය නැත්නම් රෝමවරුන්ගේ ක්‍රමය තුලින් තමයි මේක බිහි වෙන්නේ කියලා. නමුත් ඇත්තටම මේක මූලාරම්භය මේක රෝමවරුන්ගෙන් නෙමෙයි ඊට කලින් ඕන් පැවතුණා. ඉතින් මේ රෝමවරුන් මොකද කරේ? එම සමකාලීන සමාජයේ තිබෙන ක්‍රමවේදයන් වලින් මේක ඉගෙනගෙන ඔවුනුත් ඔවුන්ගේ දඩුවම් ක්‍රම වලට මේක භාවිතා කරනවා. ද්විතීය නීති සංග්‍රහයේ 21 වෙනි පරිච්ඡේදයේ 22 23 පදවල සඳහන් වෙන්නේ මේ යුදෙව් නීතියට අනුව නැත්නම් ඒගොල්ලෝ එදා විශ්වාස කළපු ආකාරයට අනුව කුරුසේ නැත්නම් මේ ගස්සක එල්ලනු ලැබුවෙක් අපරාධකාරයෙක් සාපලද්දෙක් කියලා සඳහන් කරනවා. ඔවුන් විශ්වාස කරා එම ගස්සක එල්ලනු ලැබුවෝ සාප ලද්දෙකු කියලා. ඉතින් මේ කුරුසි පත් කිරීම සඳහා මේ ද්විතීය නීති සංග්‍රහයේ තිබෙනා වූ කාරණය මා විශ්වාස කරනවා මේ ඇලෙක්සැන්ඩර් රජතුමා යම්කිසි ආකාරයකින් මේ යොදාගත්තා කියලා නැත්නම් ඔහු උපයෝගී කරගත්තයි කියලා මා විශ්වාස කරනවා. කුරුසිය සහ කුරුසිපත් කිරීම cross and crucifixion අපට කුරුසිපත් වීමකින් තොරව අපිට කුරුසියක් ගැන අපට කතා කරන්නට බෑ. මේ කුරුසිය එක අවස්ථාවකදී පුද්ගලයෙක්ව මරණයට පත් කරනවා. ඔහුට දඩුවමක් දෙනවා. හැබැයි ඒ වගේම තමයි ඒ අවස්ථාවේදීම තවත් පුද්ගලයෙක්ව වැරදි කිරීමෙන් වළකනු ලබනවා. ඔහුට පණිවිඩයක් දෙනවා. වරදට පෙළඹෙන්න සිටින්නා වූ පුද්ගලයෙක්ට ඔහු පණිවිඩයක් දෙනවා. ඔබට මෙන්න මේ වගේ දඩුවමකට උරුමකම් කරන්න කියන්නට වෙයි එද්දා ඔබ නිවැරදි විය යුතු පණිවිඩයක් දෙන්නා වූ කාරණයක් හැටියට අපි කුරුසිය අර්ථකථනය කරන්නට පුළුවන්. එකල අපිට බොහෝ ලෙස හමු වෙන්නා වූ නැත්නම් අපි වර්තමානයේ සාකච්ඡා කරන මේ කුරුසිය රෝම පසුබිම තුල එදා තිබ්බ සන්දර්භය තුල මා බෙදා ගන්නට කැමතියි. මා ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ හිස ගසා දමන, පුලුස්සා දාලා, ඒ වගේම මේ කුරුසිපත් කිරීම මේ වගේ දඩුවම් මේක තමයි පිළිවෙල. පළවෙනි පියවරේදී එක්ක හිස ගසා දමනවා නැත්නම් පුලුස්වනවා. ටිකක් දරුණු වෙනවා කියලා කියන්නේ දඩුවම කුරුසිපත් කිරීම. ඉතින් මේක ප්‍රසිද්ධිය තමයි මේ සියලුම දඩුවම් ලබා දුන්නේ. මොකද මහජනයාට මොහුට අවශ්‍ය වුණා පණිවිඩයක් දෙන්නට. මහජනයාටත් බලා ගන්නට අවශ්‍ය හැකියාව තිබුණා මේ වගේ මිනිස්සුන්ව වැරදි කරපු අයට කොහොමද අපි දඩුවම් දෙන්නේ. ඉතින් රෝම සමාජය තුල මේ ගොඩක් බරපතල වැරදි කරපු අයට කුරුසියේ මරණය හිමි වුණා. මේක නින්දිත මරණයක්. නින්දිත දඩුවමක්. විශේෂයෙන් එදා මේ මරණයට පාත්‍ර වුණේ වහල්ලුන් විදේශිකින් මේගොල්ලෝ. හැබැයි මේ රෝම නීතියට අනුව හමුදාව හැරගිය රෝම ජාතිකයන් හැරුණුකොට අනිකුත් රෝම පුරවැසියන්ට මේ කුරුසි මරණය හිමුුනේ නැහැ. මොකද මේ කුරුසි දඩුවම ඔවුන් විශ්වාස කරනවා දේශද්‍රෝහී නැත්නම් රාජද්‍රෝහී ක්‍රියාවකට ලැබෙන්නා වූ දඩුවමක් හැටියට. මෙම දඩුවම් ක්‍රමය කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යවාදියාගේ කාලය දක්වාම ක්‍රියාත්මක වෙනවා. මුලින්ම මෙම කුරුසි දඩුවමේ යම් යම් පියවරයන් තියෙනවා. මෙම පියවරයන් තුල මුලින්ම සිද්ධ කරන්නේ වරදකරුට කස පහර එල්ල කිරීම. ඉතින් අපි යේසුස් වහන්සේගේ කතාව දිහා උන්වහන්සේගේ ජීවිතය දිහා ඒ සිද්ධිය දිහා අපි උදාහරණයක් කොට කතා කරොත් මතේ 27:26 මාර්ක් 15:15 යොහාන් 19 පළවෙනි පදේ මේ වගේ පදවල අපිට දකින්නට පුළුවන් යේසුස් වහන්සේව ප්‍රථමයෙන් කසයෙන් තලනවා. ඒක තමයි මේ කුරුසිපත් කිරීමේ ප්‍රථම පියවර. ඉන්පසුව මෙම කුරුසිපත් කරනු ලැබුණ නැත්නම් වරදකරු තමන්ගේ කුරුසිය උසුලාගෙන යන්නට අවශ්‍යයි. යොහන් 19:17 වෙනි පදයේ තියෙනවා උන්වහන්සේ තමන්ගේ කුරුසිය උසුලාගෙන මේ ගොල්ගොතා කියන ස්ථානයට ගියවා. ඒකේ තුන්වෙනි පියවර තමයි මෙහෙම උසුලාගෙන කුරුසිය උසුලාගෙන කුරුසිපත් කරන්නා වූ ස්ථානය දක්වා ගමන් කරන්නා වූ මාර්ගය තුල මේක මම ඉස්සෙල්ලා කිව්වේ මිනිස්යන්ට
පේනවා. ඉතින් බලාගෙන ඉන්නවා පාර දෙපස මිනිස්සු මේව වරදකරු දිහා. ඉතින් එතකොට ඔහුට විරුද්ධව තිබෙනා වූ චෝදනා පත්‍රය මේ පුවරුවක ලියලා මේ වටපිටාවේ ඉන්න අයට පෙනෙන ලෙස මේක අරන් ඉන්නවා. මෙන්න මේ කාරණේදී දේවල් දෙකක් වුන් බලාපොරොත්තු වුණා. එකක් තමයි වරද කරන අයට අවවාදයක් දෙන්නට. වරදි වලට යොමු වෙන්නා වූ අනිකුත් අයට මෙන්න මේකෙන් අපි අවවාදයක් දෙන්න උත්සාහ කරනවා කියලා ආණ්ඩුවට කියන්න. අනිත් එක තමයි මෙම රාජ්‍ය විසින් යම්කිසි චෝදනාවක් එල්ල කරලා තිබුණා. එම චෝදනාවේ යම්කිසි අසත්‍යතාවයක් තිබෙනවා නම් එය ප්‍රකාශ කරන්නට එහෙම නැත්නම් එය ප්‍රූව් කරන්නට පුළුවන් අවස්ථාවක් ලබා දෙනවා. හදිස්සියේ යම්කිසි වෙනසක් කරන්න නැත්නම් මේක අසත්‍ය චෝදනාවක් කියලා ඔප්පු කරන්නට හැකි සාක්ෂි සහිතව තිබෙනවා නම් නැවත වාරයක් එම නඩු විභාගයේ හැදවන්නට ඒ කල නීතියට අනුව හැකියාව තිබ්බා. අපි යේසුස් වහන්සේගේ මෙම ගමන කුරුසි ගමන දිහා බලනකොට උන්වහන්සේලා චෝදනා පත්‍රයක් එල්ලන පිලාත් ලිව්වා යම්කිසි පුවරුවක්. ඒ පුවරේ සඳහන් වුණේ ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි යේසුස් කියලා. යොහන් 19:19 කියනවා. මේක එදා සමාජයේ භාෂාව වූ හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ වගේම ඔවුන්ගේ රාජ්‍ය භාෂාව වෙච්ච ලතින් භාෂාවෙන් ඒ වගේම මේ ව්‍යාපාරිකයින් අතර ප්‍රචලිත වූ ග්‍රීක භාෂාවෙන් මෙම චෝදනා පත්‍රය හැමෝටම කියවන්නට හැකි ආකාරයෙන් එදා ප්‍රසිද්ධියට පත් කරනවා. හැබැයි කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ ඒ අවස්ථාවේ යේසුස් වහන්සේගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නට උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂියක් දෙන්නට. ඒ වගේම කුමවුන් කුරුසිපත් කරන්නා වූ ස්ථානයට ගිය විට අවසාන වශයෙන් ඔවුන්ගේ ධනයිස් වලට පහර දීලා ඔවුන්ව කුරුසිපත් කරනවා. ඔවුන්ගේ අස්ථි යම්කිසි ආකාරයෙන් බිඳලා ඔවුන්ව කුරුසිපත් කරනවා. මාක් 15 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ පිලාත් ශතාධිපතියක් හැදවා උන්වහන්සේ ඉක්මනින් මලසේක්දයි ඇසීය. පිලාත් ඉල්ලනවා කොහොමද මේ යේසුස් වහන්සේ ඉක්මනින් මැරුණා? මොකද සාමාන්‍යයෙන් කුරුසිපත් කරාම එක අවස්ථාවෙන් අවස්ථාවට පුද්ගලයන් පුද්ගලට වෙනස් වුණත් ඔන් දන්නවා සාමාන්‍ය දින 2ක් 4ක් වගේ කාලයක් මෙම කුරුසිය තුල මෙම වරදකරු ගොඩක් ලොකු දුකක් ලොකු වේදනාවක් විඳිනවා. කන්න නැතුව බොන්න නැතුව ඒ වගේම අවුරශ්මිය මේ ඔක්කොම වේදනාව තිබෙනවා. ඊට කලින් කසපහරට ලක් වුණා, අස්ති බිඳිලා මේ ඔක්කොම වේදනාව මැද්දේ ලොකු දුකක් විඳලා තමයි මේ කුරුසිපත්ට පුද්ගලයා මිය යන්නේ. මේක ඉතාමත් පහසු මරණයක් නෙවෙයි. යන්නේ ඒකයි කුරුසියටපත් කරන්නේ. මේක නින්දිත මරණයක්. හැබැයි යේසුස් වහන්සේ ඉතාමත් ඉක්මනින් පැය 3ක වගේ කාලයක් අතරතුර වහන්සේ අපවත් වෙනවා. ඉතින් පිලාතුත් අහනවා කොහොමද ඒක වුනේ? එහෙම කියනදී හරි පුදුම කාරණයක්. ඉතින් මේක තමයි එදා රෝම කුරුසිපත් කිරීමේ ක්‍රමවේදය. ඔවුන් යම් යම් පියවරයන් අනුව තමයි මේ කුරුසිපත් කිරීමට යන්නේ. යේසුස් වහන්සේ මේ ඔක්කොම පියවරයන් තුලින් ගමන් කරා. ඒ බව ඉතාමත් පැහැදිලි ලෙස බයිබලයේ සඳහන් වෙනවා. ඉතිහාසය එක්කම ඔබත් එක්කම බෙදා ගන්නට කැමතියි. අපි එදිනෙදා ජීවිතයේ දකින්නා වූ විවිධ කුරුසි වර්ග තිබෙනවා. එම කුරුසි වර්ග අපි ඉතාමත් කෙටියෙන් බලලා අපි යන් ඉස්සරහට කොහොමද මේ ක්‍රිස්තියානි අපට මේ කුරුසි තිබෙනා වූ වැදගත්කම කියන කාරණේද. මෙතනින් ප්‍රථමයෙන්ම තිබෙනවා ග්‍රීක කුරුසිය. මේ හැඩය ඇවිල්ලා මේවා කුරුසි වර්ග වලට විවිධාකාර වූ අර්ථයන් තිබෙනවා. විවිධ ප්‍රදේශවල විවිධ රටවල් වල ඔවුන් භාවිතා කරන්නා වූ කුරුසයන් තිබෙනවා. ඉතින් මේවට එක එක අර්ථ තිබෙනවා. ඉතින් මේ ග්‍රීක කුරුසිය දිහා බැලුවොත් මේකේ කොටස් හතරම ඉතාමත් මේ හරි සමානයි. ඉතින් මේක හතරවෙනි සියවසේ ඉඳන් තමයි මේක භාවිතා කරන්නට පටන් ගන්නේ. ඒ වගේම මෙතන තිබෙනවා ලතින් නැත්නම් රෝමානු කුරුසිය. මේ රෝමානු කුරුසියේ යට කොටස ටිකක් දික්ව
පැවතෙනවා. ඊපසු සමාන්තර කොටස් තුනකට බෙදෙනවා උඩ කොටස. මේක අපි ගොඩක් මෙන්න මේ කුරුසිය තමයි මේ රෝමානු ලතින් කුරුසිය තමයි අපි යේසුස් වහන්සේ කුරුසියේ ඇන ගැසුවා වූ කුරුසිය හැටියට අපි සංකේතවත් කරන්නේ. ඒ වගේම බයිසැන්ටියන් කුරුසිය තිබෙනවා. මේක ලතින් කුරුසිය වගේමයි හැබැයි පළලින් චුට්ටක් අඩුයි. මේක බයිසැන්ටියන් අධිරාජ්‍යය විසින් භාවිතා කරා වූ ඔහුගේ සංකේතයක් කුරුසියක් හැටියට ඉතිහාසයේ තිබෙනවා. ඒ වගේම හතරවෙනි කුරුසිය මෙතන තිබෙනවා කොටස් තුනකින් මේ මැද හරස් භාගයේදී මේ දිගට තියෙන කොටස තිබෙනවා. ඒ වගේම හරස් කොටස් දෙකකින් යුක්තව තිබෙනවා. පේට්‍රියාකල් ආදිපීත්‍රවරුන්ගේ කුරුසිය හැටියට මේක සඳහන් කරනවා. මේක විශේෂයෙන් ඊස්ටර්න් ඕර්තොඩොක්ස් සභාවන් වල මෙම සංකේතය භාවිතා වෙනවා. ඒ වගේම තවත් කුරුසියක් තමයි ඩබල් ක්‍රොස්. මේ ඩබල් ක්‍රොස් එක ඇවිල්ලා සෑම අතකටම අට දිශාවකටම විහිදුනා වූ කුරුසියක් හැටියට මෙම ඩබල් ක්‍රොස් එක සඳහන් වෙනවා. ඒ වගේම පේපල් ක්‍රොස්. මේ වගේ ඉස්සෙල්ලා අපි දැක්කා පේට්‍රියාකල් එකේ කොටස් 3ක් තිබෙනවා. මෙම පේපල් ක්‍රොස් එකේ කොටස් 4ක් තිබෙනවා. පියවරෙන් පියවර එකිනෙකට දිග පළලින් වෙනස් වූ කොටස් 3ක් සහිතව තිබෙනවා. ඒ වගේම තමයි සාලෙම් ක්‍රොස් එක. මේ වගේ එකෙත් කොටස් 4යි. නමුත් ඒකේ හැඩයේ යම් කිසි වෙනසක් තිබෙනවා. ඒ වගේම මෙතන තිබෙනා වූ මොනෝග්‍රැමැටික් ක්‍රොස් එක මේ ලතින් ග්‍රීක භාෂාවේ රෝ කියන වචනයත් ග්‍රීක භාෂාවේ වෙන ටාෝ කියන වචනයත් එකතු කරලා මෙතන ටී එකත් ඒ වගේම ග්‍රීක භාෂාවේ තියෙන රා මේ රෝ කියන එකේ එහෙම අකුරු දෙක එකතු කරලා මේවා මේ සංකේතවත් වෙනවා මෙම කුරුසිය. ඒක නව ගිවිසුම් ලේඛනවල ගොඩාක් භාවිතා වෙනවා. ඒ වගේම කී රෝ කියනවා මෙම කුරුසියත් ලතින් භාෂාවේ ග්‍රීක භාෂාවෙන් එන්නා වූ කී සහ රෝ කියනා වූ අකුරු දෙක එකතු කරලා මේක සංකේතවත් වෙනවා. ඉතින් මේක ගොඩක් ඇංග්ලිකානු සභාව තුලත් රෝමානු කතෝලික සභාව තුලත් භාවිතා වෙනවා. මේකේ අර්ථය ක්‍රිස්ටොස් කියනා වූ ග්‍රීක වචනය මේකේ අර්ථවත් වෙනවා. ඒ වගේම ස්ටෙප්ඩ් ක්‍රොස් එකේ ගොඩක් අපි පින්තූර වල දකිනවා මේ කල්වාරි කුරුසිය පියවරෙන් පියවර කල්වාරියට ගෙනෙන්නා වූ අර්ථය ගෙනෙනවා. ඒ වගේම ජෙරුසලම් කුරුසිය අපි දකිනවා මේක ගොඩක් කුරුසි යුද්ධ කාලයේදී ක්‍රුසේඩර්ස්ලා භාවිතා කරා මෙම සංකේතය. මේක ජෙරුසලම් කුරුසිය මේ ලොකු කුරුසිය එක්ක කුඩා කුරුස 4ක් වටේ තිබෙනවා. ඒ වගේම රින්ග්ඩ් ක්‍රොස්. මෙම රින්ග්ඩ් ක්‍රොස් එකේ රවුමක් මැද්දේ කුරුසිය සංකේතවත් වෙනවා. මේක ගොඩක් අය සෙල්ටික් ක්‍රොස් කියන නමින්ද හඳුන්වනවා. ඒ වගේම සාන්ත පීතරතුමා අපි දන්නවා ඔහුව කුරුසිපත් කරද්දී ඔහු කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ වගේ කුරුසිපත් කරන්න මම සුදුසු නැහැ. එම නිසා මාව අනිත් පැත්තට කුරුසිපත් කරන්නට කියලා. ඉතින් ගොඩාක් සුදු පේතෘස් තුමාව සංකේතවත් කරන්නට මෙම ආකාරයෙන් කුරුසිය අනිත් පැත්තෙන් අපි කියන්නේ උඩහට සංකේතවත් වෙනවා. ඒ වගේම ටාෝ ක්‍රොස් එක මෙම ටාෝ කියන අකුරත් නැවතත් ග්‍රීක භාෂාවෙන් පැමිණෙනවා. එම ග්‍රීක අකුරක් එක්කම ඒකටත් සමාන්තරව තමයි මෙම කුරුසියේ හැඩය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ වගේම පේදුරුතුමා වගේම අඳුරුතුමාත් කුරුසිපත් වෙන්නේ X හැඩයටයි. ඉතින් අපි අඳුරුතුමාව සංකේතවත් කරනවා එම X කුරුසි හැඩයකින්. එංගලන්තයේදී ගොඩක් කොඩිය හැටියට භාවිතා වෙනවා එම සෙන්ට් ජෝර්ජ් ක්‍රොස් එක. එම එංගලන්ත දජයේ තිබෙනවා. මන්ද මෙම සෙන්ට් ජෝර්ජ් කුරුසිය නැත්නම් මේ සංකේතය ගොඩක් යුදමය සංකේතයක් හැටියට භාවිතා වුණා. ගොඩක් යුදමය ජයග්‍රහණ ලබා ගන්නට මෙම සංකේතය උන්ට උපකාරී වුණා.
ඒක ආදි මුල් කාලයේ ආදි සභාවන් තුලත් ආදි ජනයා තුලත් තිබුණා වූ විශ්වාසය. ඒ වගේම මේ ජූලියන් කුරුසිය ගොඩක් මිෂනාරිවරුන් ඔවුන්ගේ වැඩ කටයුතු වලදී ගොඩක් භාවිතා කරන ජූලියන් කුරුසිය. සෙන්ට් තෝමස් කුරුසිය අපි ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් හමු වෙනවා. මේක අපේ ලංකාවට ගොඩක් සම්බන්ධ අපි දකිනවා අපගේ අනුරාධපුරයෙන් හමු වුණා වූ නෙස්ටෝරියන් කුරුසියේ හැඩයමයි. ඉතින් මෙන්න මේක අපි නෙස්ටෝරියානු කුරුසිය ලෙස හඳුන්වනවා. එම එකම ප්‍රමාණයෙන් සහ එකම හැඩයෙන් යුක්තව කුරුස තමයි අපිට අනුරාධපුරයෙන් ඒ වගේම ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් හමු වෙන්නේ සුදු තෝමස් තුමාගේ මුල් දේව මැදුර තුල. ඒ වගේම ආමේනියානු කුරුසිය එම ආමේනියානු කුරුසියේ හැම කොනකම අපි දකිනවා දලු රෑමක්. යම්කිසි දලු සෑම අගකම දලු ලාලා තිබෙනවා. ඉතින් මේක තවත් එම කුරුසිය කොහොමද තව පිබිදෙන මේ කුරුසිය තුල ලැබෙනා වූ ආනිසංසනයන් ගැන ඔවුන් සංකේතවත් වෙනවා. ඒ වගේම කැන්ටබරි ක්‍රොස් එක තිබෙනවා. මේ කැන්ටබරි කුරුසිය අපිට තියෙනවා කොටස් 3කින් සංකේතවත් වෙන හැම මේ සිව් කොනේම කොටස් 3ක් මේ ආකාරයෙන් තිබෙනවා. ඒකෙන් ගොඩාක් එකතු කරනවා ඇන්ග්ලිකානු සහ එපිස්කෝපල් සභාවන් මේ කුමුතුව සංකේතවත් වෙනවා. ඒ වගේම සෙල්ටික් කුරුසිය, ඒ වගේම කොප්ටික් ඔවුන් T එක ටාවෝ ඒක උඩින් රවුමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආකාර ඊස්ටර්න් සිරියන් චර්ච් එක භාවිතා කරනවා. වෙස්ටර්න් සිරියන් එක ඒ වගේම මේ ක්‍රුසිෆික්ස් කියන කාරණයක් වැදගත්. පස්වන සියවස පමණ වන තෙක් ඔවුන් භාවිතා කරේ නැහැ. යේසුස් වහන්සේ කියන්නේ යේසුස් කුරුසිපත් වූ යේසුස් වහන්සේ සහිතව කුරුසිය භාවිතා වුණේ නැහැ. නැත්නම් ප්ලේන් ක්‍රොස් එකක් දැන් නිකම්ම කුරුසියක් තමයි භාවිතා වුණේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ we cannot talk about the cross without crucifixion. අපි කුරුසිපත් කිරීම ගැන කතා නොකර අපිට කුරුසියක් ගැන කතා කරන්නටත් බැහැ. ඒ වගේම පෙක්ටෝරල් ක්‍රොස් එක අපි දකිනවා බොහෝ විට රදගුරුතුමන්ලා පළඳිනවා. ඒ වගේම පූජකවරුන්ද මේ කුරුසිය පළඳනවා. නමුත් පෙක්ටෝරල් ක්‍රොස් එක සාම්ප්‍රදායිකව රදගුරුවරුන් පළඳන්නා වූ කුරුසියට අපි හඳුන්වනවා. පූජකතුමන්ලා භාවිතා කරන එක නොව සභානායකින් පළඳින්නා වූ කුරුසිය පෙක්ටෝරල් ක්‍රොස් ලෙස හඳුන්වනවා. ඉතින් මේවා කුරුසිය අපි කොහොමද අපගේ සභාවන් තුළ මේ ආකාරයෙන් විවිධ ආකාරයට අපි ඉතිහාසය පුරාවනුවත් වර්තමානයේ තුලත් අපි භාවිතා කෙරෙනවා. ප්‍රේමවන්තයනි, අපි ඉතිහාසය අපිට කොහොමද මේ කුරුසිය ආවේ? මේ කුරුසිය තුල රෝමේ ඒ වගේම විවිධ ප්‍රදේශවල මේ කුරුසිය දඩුවමක් හැටියට භාවිතා වුණා. මේ කුරුසියට යම්කිසි මිලක් තිබුණා. අද අපි විවිධ ආකාරයේ විවිධ හැඩතලයන්ගෙන් යුත් කුරුසයන් භාවිතා කරත් එදා යේසුන් වහන්සේ ඉතාමත් අර්ථවත් කුරුසියක් තුල තමයි ගමන් කරේ. ඉතාමත් අර්ථවත් කුරුසියක් ඔබටත් මටත් ඉදිරිපත් කරනවා. ඉතින් අපි කිතුණුවන් හැටියට මේ ක්‍රිස්තියානි දේවධර්ම වේදයේ කුරුසියට හිමි වෙන තැන කවදාක්වත් අඩුතක්සේරු කරන්නට බෑ. ඒක තමයි මම මුලදී සඳහන් කර ආකාරයට අපගේ කේන්ද්‍රස්ථානය. අපගේ ඇදහිල්ල ගොඩනැගෙන්නේ ඔබගේත් මගේ ජීවිතය ගොඩනැගෙන්නේ අපිට යේසුව සම්මුඛ වෙන්නේ මෙම කුරුසිය පාමුලයි. ඉතින් මේ නව කිවුසුම් දේව ධර්මයේ කේන්ද්‍රස්ථානයක් හැටියට අපිට කුරුසිය හඳුන්වන්නට පුළුවන්. මෙම කුරුසිය කියනා වූ කාරණය ගැලවීම පිළිබඳ දේව ධර්ම වේදයේ ආරම්භයක් විතරක් නෙවෙයි. මේ සවස්ත දේව ධර්මයේම ගොඩනැගෙන්නේ මේ කුරුසිය කර්ණ කොටගෙන. අපි දන්නවා ගැලවීම කුරුසිය කර්ණ කොටගෙන මුළු මනුෂ්‍ය සංගතියට ලැබුණා වූ ගැලවීම ගැන අපි හිතුණා හැට සාකච්ඡා කරනවා. මේක ගැලවීම විතරක් නෙවෙයි. සමස්ත ක්‍රිස්තියානි ධර්මය කැටි වෙන්නේ
මෙම කුරුසිය මත බව අප විශ්වාස කරනවා. මෙහිදී මාක් 10:45 මාක් 15:39 වගේ පදවල මේ ක්‍රිස්තුස් වහන්සේ වනාහි දෙවියන් වහන්සේ විසින් එවන ලද දිව්‍යමය ගැලවුම් කරු ආනන් වන බව හඳුනා ගන්නට අපට උපකාරී වෙනවා. එක කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 22 24 පදවල පවුල්තුමා ප්‍රකාශ කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය සහ බලය දෙකම එකක් වන බව. මෙම කුරුසිය මගින් ක්‍රිස්තුස් වහන්සේ හෙළිදරව් වුණා. මේක ක්‍රිස්තුස් වහන්සේගේ බලය උන්වහන්සේ ක්‍රියාත්මක වූ ස්ථානයක් බව පවුල්තුමා ප්‍රකාශ කරනවා. මෙම කුරුසිය ඇවිල්ලා පව්කරුවන්ව මරණයෙන් ගලවලා සදාතනික ජීවනය කරා ගෙන යන්නා වූ බලයක් හැටියට පවුල්තුමා අර්ථකථනය කරනවා. අපි ඉස්සල්ලා බැලපු විදියට ද්විතීය නීති සංග්‍රහයේ 21 වෙනි පරිච්ඡේදයේ 22 23 පදවල අපි දැක්කා කුරුසිය කියන්නේ කුරුසි ගසක ඇල්ලුණු ලැබුවෙක් සාපලද්දේ. ඒක නින්දාවක්. මෙන්න මේක තමයි යේසුස් වහන්සේගේ සැබෑ ස්වરૂපයක් හැටියට අපි අර්ථකථනය කරන්න. මම එකෙන් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ මේ ලෝකයේ ප්‍රතික්ෂේපයට ලක් වෙච්ච අය, නින්දාවට, අපහාසයට ලක් වෙච්ච අය, ඒ ඔවුන් සමග යේසුස් වහන්සේ අනන්‍ය වෙනවා. ඒ අනන්‍ය වීමේ සංකේතයක් හැටියට අපිට දකින්නට පුළුවන් මේ කුරුසිය. මොකද මේ කුරුසිය නින්දාවට, අපහාසයට ලක් කරන්නා වූ පුද්ගලයන්ගේ සංකේතයක් හැටියට භාවිතා වුණා. ඉතින් යේසුන් වහන්සේ ඒ දුර්වලයන්ට තිබෙන ප්‍රේමය මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. මේ සංකේතයෙන් තුලින් උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. ප්‍රේමන්තේනි ග්‍රීකයන් හැම දෙයකටම විසඳුම් සෙව්වේ බුද්ධියෙන් තර්ක කරලා. ඔවුන් තුල දර්ශනවාදය ඉතාමත් ප්‍රචලිතයි. මොකද ඔවුන් හිතනවා මේ ප්‍රඥාව තුල තමයි හැමදේම රඳා පවතින්නේ කියලා. ඉතින් මේ මොවුන් මේ තර්ක කිරීම, මේ මොවුන්ගේ මේ ප්‍රඥාව තුලින් විසඳුම් සෙවීම, මොවුන්ගේ මේ දර්ශනවාදය තුල මොවුන්ට යේසුස් වහන්සේව සැබෑ ලෙස තේරුම් ගන්නට එදා උන්වහන්සේ ජීවත්ව සිටි කාලයේදී මුල් සභාව තුල ඔවුන්ට හැකි වුණේ නැහැ. ඔවුන් දැක්කේ මේ කුරුසිය අර්ථ විරහිත දෙයක් හැටියට. නමුත් එදා ග්‍රීකයන් ප්‍රඥාව තුලින්, දර්ශනවාදයන් තුලින් කුරුසිය අර්ථකථනය කරන්නට යනවා. නමුත් කිතුණුවන් වන ඔබත් මා අද දවසේ මේ කුරුසිය අපි කොහොමද අර්ථකථනය කරන්නේ? අපි අර්ථ විරහිත දෙයක් හැටියටද මේක දකින්නේ? ඔබට මට මේ කුරුසියේ තිබෙනා වූ අගය කොයි ආකාරයෙන්ද? අපි කෙටියෙන් මෙනෙහි කරමු මේ පිළිබඳව. ඔබත් මාත් වෙනුවෙන් කුරුසිපත් වූ යේසුතුමන් උන්වහන්සේ මෙලොව වදාලා වූ ඒ අවසාන වචන උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කුරුසියේදී. උන්වහන්සේ නැවත නැගිටීමෙන් පසුව උන්වහන්සේ ශ්‍රාවකයන්ට එළිදරව් වෙනවා. උන්වහන්සේ අපිට ආඥාවක් දෙනවා. නමුත් උන්වහන්සේගේ සේවා කාලය තුල උන්වහන්සේගේ මරණයට පෙර ප්‍රකාශ කරන්නා වූ අවසාන වචන හැටියට අපි දකින එතන ප්‍රේමයේ වචන, අපිට බොහෝ පණිවිඩයක් ගෙන දෙන්නා වූ වචන යේසුතුමන් කුරුසියේ ඉඳන් අපිට උගන්වනවා. පාඩමක් කියලා දෙනවා. වචනයයි උගන්වනවා. ඒ වචන සඳහන් වෙනවා කුරුසිය තුල. ඒ වගේම තමයි උත්ථානයෙන් පස්සේ අපිට
කුරුසිය සංකේතවත් වෙච්ච මේ මිනිසාගේ මේ පාපය සඳහා මේ මරණය දක්වා වූ වේදනාව විඳින්නට උන්වහන්සේගේ කැමැත්ත මේ කුරුසිය තුලින් අපිට දකින්නට පුළුවන්. පිලිප්පි 2:8 වෙනි පරිච්ඡේදය ප්‍රකාශ කරන විදිහට මේ කුරුසිය මරණය දක්වා උන්වහන්සේ කීකරු වෙනවා. නිහතමානී වෙනවා. මේ කුරුසිය නිහතමානීකමකට ගෙන යනවා. ඒ වගේම හෙබ්‍රේව් 12 දෙවෙනි පදයේ අපට සඳහන් කරනවා මේ කුරුසියේ තිබෙන මේ අවමානය නොතකා උන්වහන්සේ ඒ මරණය ඒ වේදනාව විඳින්නට උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ දක්වුවා කියලා. තුන්වෙනුව එම කුරුසිය මගින් දෙවියන් වහන්සේ හා මනුෂ්‍යාව, ඒ වගේම මනුෂ්‍යයා හා මනුෂ්‍යාව සමගි කිරීමකට කැඳවුවා. උන්වහන්සේගේ කුරුසිය තුලින් අපව සමගි කිරීමකට ලක් කරනවා. ඒක ඉතාමත් පැහැදිලිව 2 කොරින්ති 5:19 වෙනි පදය, කොලොස්සි 1:20 වෙනි පදය, එපීස 2:11 ඉඳන් 20 වෙනි කොටස තුල ඉතාමත් ලස්සනට සඳහන් වෙනවා උන්වහන්සේගේ පූජාව තුලින් අපට ලැබෙනා වූ සමගි කිරීම පිළිබඳව. යේසුගේ කුරුසිය තුලින් අපට සමාදානය ලැබෙනවා. එපීස 2:16 කියනවා උන්වහන්සේගේ කුරුසිය තුලින් අපට මටත් ලැබෙනා වූ සාමය පිළිබඳව. පස්වෙනුව කිතු සුභාස්නේ මහිමය 1 කොරින්ති 1:17 වෙනි පදයේ ප්‍රකාශ වෙනවා. උන්වහන්සේගේ කුරුසියේ තිබෙනා වූ මහිමතාවය ඒ උන්වහන්සේ නින්දිත මරණයකට කීකරු වුණා. නමුත් ඒ තුල පුදුමාකාර මහිමයක්, පුදුමාකාර අර්ථයක් තිබෙනවා. අනේ ඒ ගැනත් පෞතුමා අපිට උගන්වනවා. ගලාති 2:20 කියන්නේ මිනිසාගේ පාප එදා කුරුසියේදී ඇනගසනු ලැබුවා. ඔබත් මගේ පාප වහන්සේ සමග එදා කුරුසියේදී ඇනගසනු ලැබූ බව පෞතුමා අපට මතක් කරගන්න. ඒ වගේම හත්වෙනුව මේ කුරුසිය මගින් ඔබටත් මටත් ලැබෙනවා පාප කමාවක්. ඒ පාප කමාව තුලින් ඔබටත් මටත් මරණීය නිදහසක් ලබා දීලා තිබෙනවා. මෙන්න මේ මරණීය නිදහස පිළිබඳව පෞල්තුමා රෝම 6 ඉඳන් 11ට, රෝම 6:23 වෙනි පදේ, ඒ වගේම 1 පේදුරු දෙවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ මේවල සඳහන් කරනවා කුරුසිය කරණ කොටගෙන ඔබත් මමත් ලැබුවා වූ පාප සමාව නැත්තම් ඔබත් මමත් විඳින්න තිබුවේ නින්දිත මරණේ ඔබටත් මටත් ලැබුණා වූ නිදහස පිළිබඳව පෞතුමා ප්‍රකාශ කරනවා. ඒ වගේම රෝම 5:9 වෙනි පදේ සඳහන් කරන්නේ දේව උදහසින් ඔබවත් මාවත් ගලවනු ලැබූ බවත්. අප නැත්තම් දේව උදහසට ලක් වෙන්නට තිබ්බා. නමුත් යේසුස් වහන්සේ නිසා ඔබත් මාත් එම දේව උදහසින් ගැලවුණා වගේ ප්‍රේමයි. එදා යේසුස් වහන්සේ කුරුසිපත් වූම තුල සාතන්ගේ බැමි බින්දා. සාතන්ගේ බැමි බින්දපු බව කොලොස්සු 2:14-15 ඒ වගේම හෙබ්‍රේව් 2:14-15 වෙනි පදවල සඳහන් වෙනවා. කොහොමද යේසුස් වහන්සේ කුරුසිය කරණ කොටගෙන සාතන් පරාජය කරේ? මිනිස්යාවයි එක් කරා. මිනිස්යාවයි දෙවියන් වහන්සේවයි එක් කරා. එතනදී සාතන්ගේ බලය පෙරදෙනවා. උන්වහන්සේ දා කුරුසිපත් නොවුණා නම් සාතන් ජය ගන්නට තිබුණා. නමුත් යේසුස් වහන්සේ ආපු මෙහෙවර ඒ ගමන උන්වහන්සේ ස්ථිරව සිටිමින් උන්වහන්සේ ගොඩක් පරීක්ෂා ආවා. ඔය මාර්ගය යන්න එපා. මෙන්න මේ දේවල් කරන්න කියලා. නමුත් ඒ සියල්ල ජයගෙන උන්වහන්සේ කුරුසි මාර්ගයේ ගමන් කරලා උන්වහන්සේ ජෙරුසලමට එනවා. කුරුසිපත් වෙන්න. අවසාන වශයෙන් මෙම කුරුසියේ අගය
ඔබටත් මටත් දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙන්නට පාරක් කොට දෙනවා. උන්වහන්සේ සමග ඔබත් මාත් කිට්ටු සම්බන්ධතාවයකට මගක් එලිකොට දෙන්නේ මෙම කුරුසිය කරන කොටගෙනයි. එබ්‍රෙව් 10:19 සිට 20 ඒක සඳහන් වෙනවා තාමත් ලස්සනට. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේවත් මිනිසයා අද කොහොමද එකිනෙකා හා සම්බන්ධ වෙලා තිබෙන්නේ කියලා. මෙම කුරුසියේ පණිවිඩය දිහා මම කොටස් දෙකකින් බලන්නට කැමතියි. එකක් තමයි සංකේතාත්මක සක්‍රමේන්තුවක් හැටියට මාගේ අනන්‍යතාවය තුළ මම කොහොමද මෙම කුරුසිය දකින්නේ කියලා. මෙම කුරුසිය ප්‍රේමවන්තේනි ඔබත් මගේ පාපේ වන්දියක් හැටියට යේසුස් වහන්සේ ගිවනවා. දන්නවා අපේ රටේ අපි නීතියක් කඩ කළොත් අපිට දඩ ගෙවන්නට සිද්ධ වෙනවා. හිරේ යන්නට සිද්ධ වෙනවා. අපිට දඩුවම් විඳින්නට සිද්ධ වෙනවා. රෝම 3 වෙනි පරිච්ඡේදය තුල පෞතුමා සඳහන් කරනවා මේ කුරුසිය එක්ක කොහොමද මේ දේව සම්බන්ධතාවයයි ඔය තුලින් අපිට ලැබිච්ච ගැලවීම ගැනයි පෞතුමා කියනවා. පෞතුමා කියන්නේ මේ මිනිස් වර්ගයාගේ පාපය මේ අපගේ තිබුණා මේ වැරදි ක්‍රියාවන් වලට යේසුස් වහන්සේ ගිහිල්ලායි වන්දිය ගෙවුවා. ඒ කුරුසි පූජාව තුළ අපගේ පාපයට ගෙවන්න තිබ්බ මිලය උන්වහන්සේ ගෙවලා අපෝ එම දේව උදාසින් ශාපයෙන් අපිව නිදහස්. උන්වහන්සේගේ මරණය කරන කොටගෙන අපව මුදවනු ලැබුවා. ඔබවත් මාවත් මුදවනු ලැබුවා. එක පේදුරු දෙවෙනි පරිච්ඡේදයේ 24 25 පදවල සඳහන් කරනවා අපි මේක මම සම්බන්ධ කරන්නට කැමති යෙසායා පොතේ තමයි මේ ද්විතීය නීති සංග්‍රහයේ අපි සඳහන් කරපු 21 වෙනි පරිච්ඡේදයේ 22 23 පද වගේ වල අපි කිව්වේ ගසක එල්ලනු ලැබුවේ සාපලාත් කියලා. නමුත් පේතුරුතුමා මෙම ගස කියන වචනය වෙනුවට එතුමා සඳහන් කරනවා කුරුසිය මත ඔබගේත් මගේත් පාප ඉසුරුවා කියලා. ඔව් එම ද්විතීය නීති සංග්‍රහයේ තිබෙනා වූ වචන වලට යම්කිසි විවරණයක් දෙන බව මම විශ්වාස කරනවා. ඒක තවත් අර්ථවත් කරමින් මේ කුරුසි ගසේ තුලින් උන්වහන්සේ අපගේ පාප කොහොමද උන්වහන්සේ ගත්තේ? නැත්නම් ඒ ගසේ එල්ලුම් ලැබුවේ ශාපය උන්වහන්සේ කරපිට ගත්තා කියලා පේදුරුතුමා සඳහන් කරනවා. ඒ වගේම 25 වෙනි පදයේ දිහා බලනකොට මේ සඳහන් වෙන මේක මා සම්බන්ධ කරන්නට කැමතියි. යෙසායා පොතේ සඳහන් වෙන්නා වූ 53 වෙනි පරිච්ඡේදය. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ උසුලාගත්තේ අපගේ පාපයි. ඒ තුලින් අපට ගැලවීම තිබෙනවා. උන්වහන්සේ ඒ මිලය ගෙව්වා කියලා යෙසායා 53 4 වෙනි පදේ, 5 වෙනි පදේ, 6 වෙනි පදේ, 8, 11 මේ පදවල කියන්නේ යේසුස් වහන්සේ කොහොමද එදා නොගෙවන්න තිබ්බ මිලක් උන්වහන්සේ කරපිට අරගෙන උන්වහන්සේ ගෙවුවේ කියලා. ඒ වගේම පාපයේ බලයෙන් අපව මුදාගත්තා. පාපයේ බලයෙන් යෙසායා 53 5 වෙනි පදේ කියන්නේ උන්වහන්සේ පාපයට මැරුණේ ඔබත් මමත් ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිසයි. ඔබේ උන්වහන්සේගේ ඒ සිරුරෙන් උන්වහන්සේ ලැබූ කසපහරින් අපගේ තුවාල සුව වෙලා තිබෙනවා කියන. මෙන්න මේ සඳහන් වෙන වචනය මෙම අපි එදිනෙදා අපි දකින්නා වූ තුවාල ගැන නෙමෙයි ඊට වඩා ඔබට යනවා. 25 වෙනි පදේ පාවුලතුමා කියන්නේ මේ බැටළුවන් මෙන් මන්මුලාව යමින් සිටියා. අපි දන්නේ නැතුව එහෙ මෙහෙ ගියෙන් හිටියා. නමුත් මේ කුරුසිය කරන කොටගෙන අපිව නැවත අපගේ බාරකාරයා වෙතට අපගේ විදුම්කරුවාණන් වෙතට
අපිව ගෙන යනු ලබනවා. අපි පාපේ ගැලී සිටීම තුළ ඒ පාපය කිරීම තුළ අපි නැවත නැවත තුවාල වෙනවා. නැවත නැවත කසපහර ලැබෙන තුවාල වෙනවා. එම තුවාල වලින් උන්වහන්සේ අපව මිදෙව්වා. උන්වහන්සේ එම කසපහර ගත්තා. අපි තවදුරටත් ඔබ යන්න ඕනේ නෑ. මම්මුලා වෙන්නට අවශ්‍ය නෑ. මොකද අපි ගමන තිබෙන්නේ කුරුසිය වෙතටයි. එම කුරුසි මාර්ගය අපි අවබෝධ කරගෙන ඉදිරියට යන්නට අවශ්‍යයි. මෙම කුරුසි කාර්යය තුළ මාගේ කිතුණු අනන්‍යතාවය තුළ මම මේක කොහොමද මෙම කුරුසිය දකින්නේ කියන කාරණය මම කොටස් 4ක් යටතේ බෙදා ගන්නට කැමතියි. එකක් තමයි මේක කුරුසිය ත්‍රිත්වය කාරණයක් හැටියට. කුරුසිය තුළ ත්‍රිත්වය අපිට එළිදරව් වෙනවා. මා එහෙම සඳහන් කරන්නේ පියාණන් වහන්සේ තමයි තම පුත්‍රයාණන්ව මේ ලෝකයට එවන්නේ. පුත්‍රයාණන් තම පියාණන්ගේ කැමැත්තට යටත් වෙන්න. මෙම කුරුසි පූජාව තුළින් සුද්ධාත්මයන්න් වහන්සේ ගැලවීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් දිනෙන් දින ඊයේ අදත් මතුටත් උන්වහන්සේ ඉෂ්ට කරමින් තිබෙනවා. පියාණන් නෙව්වා පුත්‍රයාණන් එම කැමැත්තට යටත් වුණා. ඒ පුත්‍රයාණන්ගේ ක්‍රියාවලිය උන් කෘත්‍යා කරා වූ පූජාවෙන් ලැබෙන්නා වූ ගැලවීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ කරන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ. එපිස තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා. එපිස පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 6 වෙනි පදයත්, ඒ වගේම 10 වෙනි පදයත්, ඒ වගේම 13 14 වෙනි පදවල පෞල්තුමා කියන්නේ මේක පෙර උන්වහන්සේගේ කැමැත්ත පරිදි පියාණන් වහන්සේ තීරණය කරපු පරිදි පුත්‍රයා විසින් සාක්ෂාත් කරනු ලැබූ ඒ වගේම මේකට සුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වයි. මේදී සම්පූර්ණයෙන් තම පියාණන්ට යටත් වීමක් උන්වහන්සේ සිද්ධ කරනවා. පියාණන්ගේ කැමැත්ත ඉෂ්ට කරන්නට එම ත්‍රිත්වයම එකතු වෙලා එම කුරුසි පූජාව ලබා දෙන්නේ නිමාව ඔබව ගලවා ගන්න පිණිසයි. දෙවනුව දෙව රාජ්‍යයේ බලය නැවත ප්‍රතිඅර්ථකථනය කර ලක් කරනවා. කුරුසිය තුල දෙව රාජ්‍යයේ බලය නැවත අර්ථකථනයට ලක් කරනවා. උන්වහන්සේ මෙම කුරුසිය තුල උන්වහන්සේ නිහතමානී වෙනවා. උන්වහන්සේ යටත් වෙනවා. පිලිප්පි 2:5 සිට 8 වෙනි පදයේ දක්වා අපි කියවුවොත් ඉතාමත් ලස්සනයි. ඉතාමත් සුවිශේෂී, ඉතාමත් ප්‍රබල පණිවිඩයක් ගෙන දෙන්නා වූ පදයක්. අපේ ජීවිතවලට ලොකු පණිවිඩයක්, ලොකු වෙනසක් ඇති කරන්නා වූ කොටසක් හැටියට මා දකිනවා. පිලිප්පි 2 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා නිහතමානී වෙනවා, හිස් වෙනවා. උන්වහන්සේ දකින්න මේ අර්ථක දුර්වල පුද්ගලයෙක් හැටියට දකින්න. නමුත් ඒ දුර්වලතාවය තුළ තමයි උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්නේ. උන්වහන්සේ සම්පූර්ණයෙන් හිස් වෙනවා. සේවක ස්වරූපයක් ගන්නවා. හැබැයි පෞල්තුමා ලස්සනට කියනවා එක. උන්වහන්සේ සේවකයෙක් වගේ හිස් වෙනවා. නමුත් සියලු අගතැන්හි උසස්ම තානයට උන්වහන්සේව දිව්‍යන් වහන්සේ විසින් ඔසවා ඇතුවා. මේ තුල දිව රාජ්‍යයේ තිබෙන බලය නැවත ප්‍රතිඅර්ථකථනය කරලා ලක් වෙනවා. තුන්වෙනුව මම දකිනවා මේ කුරුසිය මේ ලෝකයාට මෝඩකමක් හැටියට. ලෝකයාට ඒක දකින්නට පුළුවන්. මොකද 1 කොරින්ති 1 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සඳහන් වෙන විදිහට විජාතීන්ට මේක මෝඩකමක් කියලා පෞල්තුමා.
ජුදෙවරුන්ට මේක බාධාවක්. මෙම කුරුසිය. මොකද මෙම කුරුසිය ගැන එක දේශනා කිරීම ගොඩාක්ම ප්‍රසිද්ධ වුණේ නැති වෙන්න පුළුවන්. මිනිස්සු එච්චර අහන්න කැමති නැති දෙයක් බවට පත් වෙලා තිබුණා. ඒක අපි ඒකයි ආරම්භයේදී කිව්වේ ඒ කාලයේදී මේ කුරුසිය ගැන මිනිස්සුන්ට තිබුණා වූ ආකල්පය. ඒකයි කිතුණා මුල් කාලේ මේ කුරුසිය සංකේතය නෙමෙයි භාවිතා කරේ. මොකද තිබුණා වූ ආකල්පය වෙනස්. නමුත් පෞල්තුමා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ එක්ක කුරුසිපත් වෙලා. ඒක ගලාති පොතේ කියන්නේ. අපි වහන්සේ එක්ක කුරුසිපත් කරලා තිබෙනවා. අපේ පාපය කුරුසිපත් කරලා තිබෙනවා. මේක ටිකක් අහන්නට අකමැති වෙච්ච පණිවිඩයක් වෙන්නට පුළුවන්. මොකද කුරුසිය නින්දාවේ සංකේතයක්, පීඩාවේ සංකේතයක් හැටියට දා ඒ මිනිස්සු මුල් කාලය තුල අර්ථකථනය කරා වෙන්නට. ඒ වගේම හතරවෙනුව මේ කුරුසිය කියන්නේ තම කුරුසිය දරාගෙන ගමන් කිරීමක්. මතේ 16:24 වෙනි පදේ ඒ වගේම මා 8 වෙනි පදේ 34 වෙනි පදේ උන්වහන්සේ කියනවා යමෙක් මා අනුව එන්නට කැමැත්තෙහි නම් ඔහු තම කම නසා සිය කුරුසිය රැගෙන මා අනුව ආවා. තම කම නසා සිය කුරුසිය රැගෙන. මේක ඉතාමත් වැදගත්. පවුල් කියනවා ගලාති 2ේදී මම ක්‍රිස්තුස් වහන්සේ එක්ක කුරුසිපත් වුණා කියලා. හැබැයි පවුල් මේක මේ තමන්ගේ මෙහෙවර පිළිබඳව ඍජු අර්ථකථනයක් නෙවෙයි දෙන්නේ. නමුත් පවුල් තුමා අර්ථකථනය කරන්නේ මේ පිලිප්පි පොතේ සඳහන් වන වචනයයි. ක්‍රිස්තුස් වහන්සේ වගේ ආකල්පයක්. පිලිප්පි 2:5 කිව්වේ ක්‍රිස්තුස් වහන්සේ වගේ ආකල්පයක් ඔබට මටත් තිබේවා කියලා. ඉතින් යේසුස් වහන්සේ එක්ක මම කුරුසිපත් වෙලා තිබෙනවා. උන්වහන්සේ වගේ ඒ නිහතමානීකමේ ආකල්පයක්, අන්‍යයන් වෙනුවෙන් වේදනාව දැරීමේ ආකල්පයක් එදා පවුල්තුමා කියනවා මම තතුව තිබෙනවා. ඔබටත් ඒව කියන්නට අවශ්‍යයි කියලා. පිලිප්පි 2:5 සිට 8 දක්වා නැවත පැමිණෙනකොට මෙහිදී භාවිතා වෙනවා කෙනෝසිස් කියනා වචනයයි ග්‍රීක පරිවර්තනය තුල. කෙනෝ කියන්නේ හිස්වීම. උන්වහන්සේ හිස් වුණා. සම්පූර්ණ හිස්වලා නිහතමානී වුණා. ප්‍රේමවන්තයනි අපි ඒ ආකල්පය තුල අපි පූර්ණ ලෙස හිස් වෙන්නට මෙලෙන්ත කාලේ අපට නැවත නැවත ආරාධනා කරනවා. ඔබගේ මගේ ජීවිත හිස් වන්නට අවශ්‍යයි. මන්ද සුද්ධාත්මයන්ට ඉඩ දෙන්න ඔබගේත් මගේ ජීවිත පුරවන්නට. අපි හිස් වුණොත් ඒ හිස් වෙච්ච කොටස පුරවන්නේ සුද්ධාත්මයන් වහන්සේ. අන්නේ සුද්ධාත්මයන්ට ඔබ මලෙන්ත කාලය තුල ඉඩ දෙන්නට අවශ්‍යයි. කොහොමද මා සුද්ධාත්මයන්ට මලෙන්ත කාලය තුල ඉඩ දෙන්නේ මාව පුරවන්නට? තම කම නසා කුරුසිය රැගෙන එන්න. අප ලෝකයේ තිබෙනා වූ අනවශ්‍ය බැඳීම් අප ඉවතලන්නට අවශ්‍යයි. ලෝකාකාර ජීවිතයකට පුන පුනා ගමන් කිරීම නෙවෙයි ප්‍රේමවන්තයනි ඔබෙත් මගෙත් කැඳවීම. තම කම නසන්නට උන්වහන්සේ කැඳවනවා. එතකොට අපිට පුළුවන් උන්වහන්සේ කැඳවන්නා වූ කුරුසිය මාගේ කුරුසිය රැගෙන මට ඉස්සරහට යන්න. කුරුසිය කියලා කියන්නේ මොකක්ද? කුරුසිය කියන්නේ මා දකින ආකාරයට, මා පෞද්ගලික විශ්වාස කරන ආකාරයට අන්‍යයන්ගේ පීඩාව. අපිට පුළුවන් වෙන්නට ඕනේ අන්‍යයන්ගේ පීඩාව අරගෙන මෙම ගමන් කරන්නට. එදිනෙදා ජීවිතයේ අන්‍යයන් මුහුණ දෙන්නා වූ අරගලය තුල එම වේදනාවේ කොටස්කරුවන් වන්නට, පීඩිත ජනතාවගේ කොටස්කරුවන් වන්නට, එම අරගලය තුල පංගුකාරයන් වන්නට අපිට පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට අපි මේ කුරුසිය දරා ගන්නවා. යේසුස් වහන්සේ ඔබේ කුරුසිය දරාගත්තා. ඔබත් අන්‍යයන්ගේ කුරුසිය දරා ගන්නට ඉදිරිපත් වන්නට අවශ්‍යයි. ප්‍රසිද්ධ ඉන්දියානු දේව ධර්මාචාර්යවරයෙක් හිටියා එම්.එම්. තෝමස්. එතුමා පොඩි සංසන්දනයක් කරනවා තෙරේසා මව්තිමියත්
ඔස්කා රොමෙරෝ රදුගුරුතුමාවා. මොහොම දෙදෙනාම ඉතිහාසය තුළ අපි දකිනවා සාමය වෙනුවෙන් ප්‍රබල ලෙස හඬ නැගූ පුද්ගලයන් ප්‍රබල ලෙස ඔවුන්ගේ ක්‍රියාවෙන් දැක්වුවා. ඔව් දෙදෙනාම සාමය වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. එම්.එම්. තෝමස් කියනවා තෙරේසා මෞතුමියට නොබෙල් තියාගේ ලැබුණා. ඔස්කා රොමෙරෝට වෙඩි කුණ්ඩයක් ලැබුණා. මේක තමයි කුරුසිය දරා ගැනීම. අන්‍යයන් වෙනුවෙන් කුරුසිය දරා ගැනීමේ කොටසක් තමයි මේක. ඔබට ලැබෙන මොන එකද කියලා අපි සිතන්නට අවශ්‍ය නැහැ. අපි මේ කුරුසිය දරන්නට අවශ්‍යයි. ලංකාවේ පුද්ගලයෙක් ගැන සඳහන් වූ අඩුපාඩුවක් අපි දකිනවා රෝමානු කතෝලික සභාවේ මයිකල් රොඩ්රිගෝ කියනා වූ දේවගතිතුමා. එතුමාගේ සේවය ගොඩක් ප්‍රසිද්ධයි. එතුමාගේ සේවය ගොඩාක් අයගේ ජීවිත වෙනස් කළා වූ සේවයක්. ගොඩක් එතුමාගේ සේවය ගැන කතා කරනවා. බොහෝ උගත්, බොහෝ තාන්නමාන ඒ වගේම බොහෝ බලයක් තිබුණා වූ, බොහෝ හැකියාවක් තිබුණා වූ පුද්ගලයෙක්. නමුත් මෙතුමාගේ එම කිතුණු අරගලය තුල එතුමාගේ චින්තනාත්මක පෙරලියක් ඇති වෙනවා. එතුමා ජීවිතේ යම් කිසි දවසක තීරණය කරනවා නෑ මම මේ අධ්‍යාපනය කොච්චර සුදුසුකම් මට තිබ්බත් මට යම් කිසි සේවයක් තිබෙනවා කරන්නට. එතුමා යනවා වෙල්ලස්ස ප්‍රදේශයට. ගිහිල්ලා ඒ බුත්තල ප්‍රදේශයේ ඉන්න ජනයාගේ කුරුසිය කරට ගන්නවා මගේ ප්‍රේමවන්තේ. තමත් හොඳට කාලා බීලා පොත් ලියාගෙන උගන්වමින් දේශනා කරමින් එතුමාට ඉන්න තිබ්බා. මොකද හුඟක් ලංකාවේ වගේම විදේශ රටවල හුඟක් ප්‍රසිද්ධයි. නමුත් තාමත් දුෂ්කර වූ බුත්තලට ගිහිල්ලා කටුමැටි ගේක ජීවත් වෙලා අර අසරණ ජනයාගේ කුරුසිය උසුලාගෙන එතුමා අරගලේ යෙදෙනවා. හැබැයි එතුමා එකට මිලක් ගෙවනවා. එතුමාට තම ජීවිතයෙන් ඒ මිල ගෙවන්නට සිද්ධ වෙනවා. නමුත් එම මිල ගෙවීම තුළ අද බොහෝ කිතුණුවන්ට එතුමා ආදර්ශයක් වෙලා තිබෙනවා. කිතුණුවන් විතරක් නෙවෙයි එම ප්‍රදේශයේ ඉන්න බුදුනුවන්ටත් එතුමාගේ ජීවිතය ඉතාමත් අර්ථයක්. එසේනම් අවසන් කරන්නට කැමතියි මේ ඔබගේ භාවනා කාලය ඔබටත් මටත් එම කුරුසේ අර්ථය කුමක්ද? අපි දකිනවා කුඩා බිලිඳෙකුගේ උපතේදී බොහෝ විට මේ බිලිඳාට ත්‍යාගයක් ලැබෙනවා. මාලයක් දෙනවා. නැත්නම් කුරුසියක් දෙනවා. මේක බිලිඳෙකුට ලැබෙන ත්‍යාගයක් හැටියට අර්ථකථනය කරනවා. කාන්තාවන් අත ලස්සනට රත්තරන් ආලේප කරලා ඔවුන් පළදින්නා වූ ආභරණයක්. ඒ වගේම තරුණ තරුණියන් එක එක හැඩතල වලින් යුත් එක එක පාටෙන් යුත් කුරුසිය පළඳින්නට කැමතියි. අපි දකිනවා ප්‍රසිද්ධ වේදිකාවේ ගායකයින් දැන් ලොකු කුරුස විවිධ හැඩයේ කුරුස එල්ලගෙන ගීත ගායනා කරනවා ස්ටයිල් එක. ඉතින් මේක මේ කුරුසිය අද භාවිතා වෙනවා විවිධ විදිහට අප සමාජය තුළ. ප්‍රේමාන්තනි ඔබටත් මටත් අර්ථය මොකක්ද? ඒක බලයක්ද? ඒක මෝඩකම. මේ කුරුසියේ හරස් පැතිකඩ මා අර්ථකථනය කරන්න කැමති මේ මුළු ලෝකයේම තියෙන උන්වහන්සේ දෑත් විදහලා කිව්වේ මේ මුළු ලෝකයේම තිබෙන අසීමිත ප්‍රේමය ගැන. මේ උස කොටස අපිට දකින්නට පුළුවන් අපිව දෙවියන් වහන්සේ වෙතට යොමු කරනවා. මේ ජනයාව කොහොමද දෙවියන් වහන්සේ වෙතට පහළ සිට ඉහළට ඔසවන්නේ ගෙන යන්නේ. ඒ වගේම මේ කුරුසියට දිගක් නැහැ. සීමාවක් නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඒ වගේ සීමාවක් නැහැ මගේ ප්‍රේමය. ගැඹුර මොකද්ද මේ කුරුසියේ? ගැඹුරක් නැහැ. උන්වහන්සේට ඔබටත් මටත් කෙරෙහි ඇත්ත වූ ප්‍රේමයට ගැඹුරක් නැහැ. උසක් නැහැ. පළලක් නැහැ. සීමාවක් නැහැ. අපි දේව මෙහෙයට ගියාම අපගේ නලල මත අපගේ ලය මත අපි කුරුසියේ ලකුණ
සලකුණු කරනවා. බෞතිස්මයේදී අපි සලකුණු කරනවා. ඉරිදා පාසා ඉරිදාවක් අපි සලකුණු කරනවා. මේක මොකද්ද මට තිබෙන අර්ථය? මම විශ්වාස කරනවාද මෙම සලකුණු කිරීම තුළ මට ලැබෙනා වූ බලය පිළිබඳව. අපි මේ ඉරිදාවක් පාසා ඉරිදාවක් එම සලකුණ දමනකොට අපි අර්ථාන්විතවද මේක දමන්නේ? විශ්වාසයකින් යුක්තවද? අපි කල්පනා කරන්නට අවශ්‍යයි. ඔබත් මාත් ඉදිරියේ අපගේ ගෙවල් වල මා විශ්වාස කරනවා කුරුස තියෙනකොට. ඉතින් මේ කුරුසය මේක නිකම්ම ලකුණක්ද? සම්ප්‍රදායක්ද? නෑ මගේ ප්‍රේමවන්තයනි. මේක දකින වාරයක් පාසා ඔබත් මගේ හදවත ඉරෙන්නට අවශ්‍ය. යේසුන් වහන්සේ කළා වූ උත්තරීතර පූජාව. එම කුරුසියේ පූජාව තුලින් මට ලැබුණ පාප කමාව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ කුරුසිය දකින වාරයක් පාසා මේක සිහිපත් වෙන්නට ඕන මගේ ප්‍රේමවන්තයනි. එම නිසා මෙම ලෙන්ත කාලය තුල අපි කුරුසිය වෙත අපගේ ප්‍රධාන කේන්ද්‍රීය අවධානය යොමු කරමින් ගමන් කරමු. එම කුරුසි මාර්ගයේ ගමන් කරමු. මා ඔබට ආරාධනා කරන්නේ ඔබගේ ඇදහිල්ල දේව වචනය අත්දැකීම තුල ඔබ පොරබදින්නට අවශ්‍යයි. ඔබෙන් අහන්න මා ප්‍රශ්න 4ක් මේ රාත්‍රියේ ඔබ ඉදිරියේ තිබෙනවා. මෙම ලෙන්ත කාලය තුල ඔබ මේ පිළිබඳව මොර බදන්නට කියලා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. කල්පනා කරලා බලන්න කුරුසිය යනු මාහට කුමක්ද? මොකද්ද මට මේ කුරුසිය කියලා කියන්නේ? ඒ වගේම ඔබ කල්පනා කරලා ඔබෙන් ප්‍රශ්න කරන්න එම කුරුසිය දරා ගන්නට මම සුදුසුද? ඒ වගේම ඔබෙන් අහන්නට අවශ්‍යයි යේසුන් වහන්සේ මට ආරාධනා කරපු විදියට මට උගන්වපු විදියට මම කුරුසිය රැගෙන යනවද? ඒ වගේම කොහොමද මම දිනපතා මේ කුරුසිය රැගෙන යේසුන් වහන්සේ අනුගාමී වෙන්නේ කියලා ඔබගේ ඇදහිල්ල දේව වචනය ඔබගේ අත්දැකීම තුළ ඔබ පොරබදමින් මේ ලෙන්ත කාලයේ මේ කුරුසිය වෙත ඔබ යන්න. අපි යනකොට මේ ප්‍රශ්න තුල අපි පොරවදිමු. අපේ කේන්ද්‍රීය ස්ථානය වෙත අපි ගමන් කරමු. මේ ලෙන්ත කාලය තුල යේසුන් වහන්සේ ඔබෙන් මගෙන් මේ ප්‍රශ්නේ මේ රාත්‍රියේ අහනවා. වහන්සේ අහනවා. කෙලෙමි මම මෙය නුඹ නිසා. නුඹ කුමක් කෙලෙද නුඹ මා නිසා. කෙලෙමි මම මෙය නුඹ නිසා. කුමක් කෙලෙද නුඹ මා නිසා. අපි යාත්‍රා කරමු. දයාබර ස්වාමීනි කුරුසිය වෙත අපගේ net යොමු කරමින් වහන්සේ කැඳවුවා වූ අර්ථාන්විත කුරුසිය තුල අපගේ වන්දනා ගමන් කරන්න මෙම ලෙන්ත කාලය අපට මහත් ලෙස ප්‍රයෝජනවත් වෙන්නා වූ කාලයක් බව පත් කරන්න ඒ තුල පරිවර්තනීය වෙනසකට අපව ගෙන යන්නට කියලා. කුරුසිය සංකේතයක් නොව අපගේ ජීවිතවලට අර්ථාන්විත දෙයක් බවට පත් කරමින් අපි ආශා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ප්‍රේමමයි තම ස්තුතිවන්ත වෙනවා මෙරංගට අපට තාමත් මාර්ථවත් කුරුසිය පිළිබඳව නැවත අපට ඒ කුරුසිය අර්ථය පිළිබඳ නැවත මතක් කර දෙමින් ඒ වගේම කුරුසියේ ඉතිහාසය වෙත අපව ගමන් ගෙන යමින් විශේෂයෙන් මේ ලෙන්ත කාලය තුල අපිට මඟ පෙන්වීම ගැන ඉතින් ඔබට බොහොම ස්තුතියි මිරංග සහෝදරතුමනි. ඉතින් මා හිතනවා ඔබ හැම කෙනෙකුටම සහභාගී වූ සෑම කෙනෙකුටම මෙය අර්ථවත් වෙන්නට ඇතයි කියලා ඉවල්ලා ඒ වගේම අපි ලබන සතියේත්
ලබන බදාදා නැවත මෙලෙස රාත්‍රී 9ට අපි එකතු වෙන්නට යනවා. අපිට එදිනත් දේවදර්ම විද්‍යාලයෙන් අපිට මඟ පෙන්වන්නට යනවා මේ ලෙන්ත කාලේ බයිබල් අධ්‍යයනය සඳහා. ඒ වගේම ඔබට මතක් කරන්න කැමති තව දවස් හෙට හෝ අනිද්දා වෙන විටදී මේ බයිබල් අධ්‍යයනය අපගේ YouTube එකේ තිබෙන ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය කියන ඒ YouTube channel එකේ මෙය තිබෙනවා. ඉතින් අද සහභාගී වුණාමකට එහෙම නැත්නම් ඔබට යම් කෙනෙකුට මේන ලබා දෙන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් ඒ ස්ථානයෙන් මේ ලබා දෙන්නට. ඉතින් නැවත වතාවක් ඔබ හැම කෙනෙකුට ස්තුතිවන්ත වෙමින් මිරංග සහෝදරතුමාට අපි තාමත් ස්තුතිවන්ත වෙනවා නැවත මේ කාලය ගැන ඔබ හැමට දෙව් පිටයි. බොහොම ස්තුතියි. Thank you.